අයිබෝන් සුබදෑසනක් වේවා. අද අපි සූදානම් රට දකින්න පිටු අතර පත්තර මේන්තු ආරම්භ කරන්න. අද දවස මොනවටද විශේෂ? අද දවසේ මොන වගේ දේවල්ද අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා දැන් බලාගෙන නැති. පත්තර ටික අපේ අතට ආවහම ලෝකේ තොරතුරු අරගෙන දිනුෂාවහම අපි සූදානම් ඒ දේවල් ඔබත් එක්ක කතා බහ කරන්න. සුබදෑසනක් දිනුෂි. සුබදෑසනක් බුද්ධික වික්‍රමාදාර අපි ආධාර හැමත් දෙන්න පුළුවන් නිසා දිනුෂි කුඩාගොඩත් එක්ක අපි කතා බහ කරනවා හැමදාම ලෝකේ තත්ත්වයන් කොහොමද කියලා. කියන්නේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත්ත පස්සේ ඊට අමතරව දැන් ඉන්දිය ගැන අපිට නිතරම කියන්නේ අහස් යාත්‍රා සම්බන්ධයෙන් ගත්තොත් දිනුෂි නිතරම මේ සම්බන්ධයෙන් අපිට කතා බහ කරනවා කියලා. ඊයේ බේඩන් පවර් සාමිවරයාගේ සම්බන්ධයෙන් කතා බහ කරා. බාලදක්ෂ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා බහ කරා. අද දවසේදී වැඩි වශයෙන් කතා බහ කරන සුවිශේෂී කාරණාව බවට පත් වෙනවා. තවත් වැක්සින් ලක්ෂ 5ක් එහෙම නැත්නම් එන්නත් ලක්ෂ 5ක් ලංකාවට ලැබෙනවා මේ බ්‍රහස්පතින්දා වෙනකොට. ඒ පුවතත් අද අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්, සතුටින් කියන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනට මේ රට ප්‍රතිශක්තිකරණ ජාතියක් බවට පත් කර ගැනීමයි අපේ අරමුණ. ලෝකයේ තත්ත්වය සම්බන්ධයෙන් කතා බහ කරනකොට කොවිඩ් ආරම්භක දවසේ ඉඳලා මේ වෙනකන් කොවිඩ් වල පැවැත්ම කොහොමද, පැතිරීම කොහොමද සහ කළමනාකරණය කොහොමද කියන එක දිගින් දිගටම කතා බහ කරන්නට උනා. දිනුෂ අද දවසේදීත් ආරම්භ කරයි අපිත් එක්ක ලෝකයේ මේ වෙනකොට තත්ත්වය කොහොමද සහ පෙරට තත්ත්වය කොහොමද කියලා කතා බහ කරන්න. ඔව්. බුද්ධිකකව තවත් එන්නත් ලක්ෂ 5ක් ලංකාවට එන එක ගැන සතුටුයි, ආඩම්බරයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. ලෝකේ රටවල් 130කටත් එන්නත් මාත්‍රාවක්වත් නැහැ කියන තත්ත්වයක් නැති තත්ත්වයක් තුලදී ලංකාවට දෙවන එන්නත් ඔගයක් ලබා ගන්නට හැකියවීම සතුට කාරණාවක්. ලෝකේ අද වෙනකොට කොවිඩ් ආසාදිතය 11 කෝටි 22 ලක්ෂ 47612ක් වාර්තා වෙනවා. 11 කෝටි 22 ලක්ෂ 47612ක් වාර්තා වෙනවා. මියගිය සංඛ්‍යාව මිලියන 2කට වැඩි. ඒ කියන්නේ 24 ලක්ෂ 84663 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා කොවිඩ් ආසාදනය වීම නිසා. ලංකාවේ තත්ත්වය සලකා බලද්දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ රෑ 9:02ට ඔවුන්ගේ වෙබ් අඩවිය යාවත්කාලීන කරනවා. ඒ අනුව වාර්තා වෙන ප්‍රමාණය ආසාදිත ජන සංඛ්‍යාව 80517ක්. 80000 සීමාව ඉක්මවා යනවා. රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4957යි. ඊයේ දවසට වාර්තා වෙච්ච අලුත් ආසාදිතයන් සංඛ්‍යාව 490යි. 75110ක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් 80517ක් ආසාදිතයන් වාර්තා වෙද්දී 75110ක් ඒ අතරින් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. මරණ 450 සීමාවේ තියෙනවා. දැන් බුද්ධික බුද්ධික දිහා බැලුවම බුද්ධික කණ්ණාඩි දාන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ අද වයසද හැඩටත් දානද අපි එහෙම හැඩට දාන්න පටන් ගත්තේ. හරිද? දැන් බුද්ධික කැමරාව ඒ කියන්නේ මේ මැදිරියට සම්බන්ධතාව ලැබෙන තැන දක්වා පොඩ ඔළුව අතක ගා හිටියේ. හරිද? ඔය ටික බැලුවම ඉන්දියාවේ මේ අතක සමීක්ෂණයක් කළා තියෙනවා. මේ කොවිඩ් සම්බන්ධයෙන් කරන සමීක්ෂණ හරි අපි කියන්නේ මේ හරි ආස්වාදනීය, හරි ඉන්ටරෙස්ටිං. හරිද? ඒ කියන්නේ 314ක් පුද්ගලයෝ යොදාගෙන ඉන්දියාවේ සමීක්ෂණයක් කළා තියෙනවා. ඒ සමීක්ෂණයෙන් ඉන්දියානු පර්යේෂකයන් පිරිසක් කියනවා ඔබ කණ්ණාඩි දානවා නම් කොවිඩ් හැදෙන්න තියෙන අවදානම අඩුයි කියලා. හරිද? ඒ මොන වැඩි ප්‍රත ගන්න තියෙනවා. හේතුව ඒකයි. දැන් එකපාරටම හිතන්නේ දැන් ඇස් කණ්ණාඩි සහ කොහොමද මේ වෛරස් එකක් අතර තියෙන සම්බන්ධය කියලා. ඔවුන් කියන විදිහට සාමාන්‍යයෙන් පැයකට අපි 23 වතාවක් මූණ අල්ලනවලු. පැයකට 3 වතාවක් ඇස් අල්ලනවලු. එතකොට කණ්ණාඩි දාන කෙනෙක්ට ඇස් අල්ලන්න බෑ. දීර්ඝ කාලිනව කණ්ණාඩි දාලා පුරුදු කෙනෙක් අර පැයකට 3 වතාවක් ඇස් අල්ලන ඇස් ස්පර්ශ කිරීමේ ප්‍රවණතාව නෑලු. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඇස් ස්පර්ශ කිරීමේ පුරුද්දක් උන්ට නෑ කියලා කියනවා. ඒ නිසා කණ්ණාඩි දැම්මොත් හැඩට හරි කොවිඩ් බෝවීමේ අවදානම අඩුයි කියලා ඉන්දියා පර්යේෂකයන් පිරිසක් කියනවා. අපි කොවිඩ් සම්බන්ධයෙන් කතා බහ කරාම විශේෂයෙන් මතක් කරන්න කැමතියි දැන් පහුගිය කාලවකවානුව දෙවන රැල්ල ආවට පස්සේ දවසකට වාර්තා වෙච්ච කොවිඩ් ප්‍රමාණය ගත්තොත් මරණ ප්‍රමාණයත් වැඩි වුණා. ඒ වගේම තමයි කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ගත්තොත් එහෙම අතිවිශාලයි. සාමාන්‍යයෙන් 1000ක වගේ ප්‍රමාණයකට තිබුණා. ඊට පස්සේ 800ට ආවා, 700ට ආවා, 500ට ආවා. මේ වෙනකොට 400 300 වගේ ගණනකට ඇවිල්ලා තියෙන දවසකට වාර්තා වෙන ප්‍රමාණය. ඒ වගේම තමයි රෝහල්ගතව ඉන්න ප්‍රමාණය ගත්තොත් එහෙම 7000යි 8000යි වගේ ප්‍රමාණයක තමයි මට්ටමක තමයි පවත්වාගෙන ගියේ. මේ වෙනකොට 4000 5000 තරම මට්ටමකට
අපේ රටට කළමනාකරණය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මෙය සෞඛ්‍ය අංශ සහ අනිකුත් කොවිඩ් මර්ධනය කිරීමේ අපේ ජාතික ඒකකයේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත විය යුතුයි. රටක් විදිහට අපි මේ යන ගමන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සෞඛ්‍ය අංශ රටේ බලධාරීන් මේ සියලු දෙනා ගන්න මෙහෙවර සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා. කොවිඩ් එන්නත පුළුවන් තරම් ඉක්මනට මේ රටට ගෙනල්ලා හැමෝටම ලබා දෙන්න පුළුවන් නම් ඒ තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේ මාසේ අවසන් වෙන්න කලින් හැමෝටම කොවිඩ් එන්නත ලබා දීමට හැකියාව පවතී කියලායි දැනට රජය විශ්වාස කරන්නේ. දිනුෂ අපි සූදානම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් බලලා ඉන්න. අපි ඊට පස්සේ කතා බහ කරමු කොහොමද ඇතුළට කියලා. මුලින්ම දිනමින පුවත්පතෙන් ආරම්භ කරන්නම්. පාස්කුදා ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පැවරීම විභාග කිරීම සම්මත යුක්තිය පසඳලීමට අනුව සිදු වෙනවා කියලා සඳහන් කරනවා. ජනාධිපති මාධ්‍යාංශය තමයි නියෝජනය කරන්නේ. පාස්කුදා ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පැවරීම විභාග කිරීම සම්මත යුක්තිය පසඳලීමේ අනුව සිදු කරනවා. ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අවධානය කොට එය අධ්‍යයනය කිරීමෙන් පසු නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළ අලුත් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරා කියලා සඳහන් කරනවා දිනවෙන පුවත්පත මුල් පුවතට. අපි දැක්කා කැබිනට් රැස්වීම තිබුණා. අමාත්‍යවරු ගෙදර යද්දී කොමිෂන් සභාව වාර්තාව අරගෙන ගිය ලොකු පොතක් කියලා කිව්වා. ගෙදර ගිහිල්ලා කියවලා කියන්නම් කියලා තමයි බොහෝ ඇමතිවරු කිව්වේ මාධ්‍යට අදහස් දැක්ුවේ. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමත් පැහැදිලි කරලා තිනවා හංගන්න කිසි දෙයක් නැහැ. ප්‍රමාද උනේ මේකේ සිංහල පිටපත. ඒ කියන්නේ පරිවර්තනය කිරීමේදී වෙච්ච පමාව පමණයි. ඒ ඇරෙන්න ඒ අනුව ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කරපු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා ලංකාදීප පුවත්පත කියනවා. පාස්කු කොමිෂන් වාර්තාව අද මැති සභයට අජන්ත කුමාර අගලකඩයි වාර්තා කර සිටින්නේ. මේ පුවත ලංකාදීපයට ජනපති කැබිනට්ටුවට උපදෙස් දීලා තිබෙනවා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව 2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉක්ුත් පළවෙනිද තමයි ජනාධිපතිතුමා වෙත බහර දුන්නේ. පරිවර්තනය කිරීමෙන් පස්සේ පරිවර්තිත පිටපත් සමග අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කරනවා. ලංකාදීප පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක් මුල් පිටුවේ මේ පුවත වාර්තා කර සිටියා. දිවයින පුවත්පතේ මුල් පුවතට යනට සූදානම්. තෞහිද් ජමාත් තවත් ප්‍රබලයන් එළියේ කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. ශහීඩාගෙන් තොරතුරු හෙළිවෙයි අල්ලන්න TIDN විමර්ශන. හේමන්ත රන්දුනේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. මරාගෙන මරණ ප්‍රහාර සඳහා ප්‍රතිඥා ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තෞහිද් ජමාත් ට්‍රස්ට් සංවිධානයේ ප්‍රබල සමාජිකයෙක් බව කියන ඉබ්‍රහීම් ශහීඩා නැමැති තරුණියගේ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇති තොරතුරු මත එම සංවිධානයේ තවත් ප්‍රබල සමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ට්‍රස්ට් විමර්ශනයකගේ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. මහා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරි පිට එහෙම නැත්නම් ඒකේ කළු පාට බැලුම් එල්ලලාලු ශ්‍රී ලංකාව සමූලඝාතකෙක් මම සමූලඝාතකෙක් කියලා ඒ කළු බැලුම් වල සටහන් කරලා තියෙනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මේක මව්බිම් පුවත්පත විතරයි මේ වාර්තාව අපි දැක්කේ ජාතික පුවත්පත් වලින් සිංහල මාධ්‍යයෙන් පළවෙනි ඒවායි විශේෂයෙන්ම කොටි ඩයස්පෝරාව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කළු බැලුම් එල්ලයි බැලුම් එල්ලන්න තිදෙනෙකු ඇවිත් කියලා වාර්තා කර සිටිද්දී බැලුම් එල්ලා තිබෙන ආකාරයත් ඡායාරූපයක් මගින් දක්වා තිබෙනවා මව්බිම් පුවත්පතේ යනුව කළු පැහැති බැලුම් වල ශ්‍රී ලංකා ජෙනොසයිඩ් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ සමූල ඝාතනය I am ශ්‍රී ලංකා I am so genocide එහෙම නැත්නම් මම ශ්‍රී ලංකාව සමූල ඝාතකයෙක් කියලා සඳහන් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක ප්‍රවර්ධන පාර්ටියට අවමන් කරමින් මේ විදියට බැලුම් එල්ලා තිබිච්ච බව සඳහන් කරනවා. මේ පිළිබඳව කළ විමසීමකදී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය සඳහන් කර තිබෙනවා 3 දෙනෙක් ඇවිල්ලා හීලියම් පුරවන ලද බැලුම් එල්ලන ආකාරයේ CCTV දර්ශන වලින් නිරීක්ෂණය කරන්න තිබුණා කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය ඊයේ ජිනීවාවලදී ආරම්භ වීමත් එක්ක මේ සිද්ධිය සිදුවීම ඔවුන්ගේ ප්‍රොපගැන්ඩා එකේ ඔවුන්ගේ ප්‍රචාරණ වැඩපිළිවෙලේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රචාරණ වැඩපිළිවෙලේ එක් අදියරක් විදියටයි හඳුන්වා දෙන්නේ මව්බිම් පුවත්පත. අද පුවත්පතට යන සූදානම්. අද පුවත්පතේ මුල් පුවත ගුවන් තොට පුළුල් කිරීම ප්‍රමාද වීමෙන් පාඩුව කෝටි 3000ක්.
නවද පවනි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඒ පැකේජයේ කටයුතු පසුගිය යහපාලන රජය විසින් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000කට අධික පාඩුවක් ගුවන් තොටුපළ සමාගමට සිදු වී ඇති බව අනාවරණය වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සිටි සමයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘති කටයුතු යහපාලන රජය විසින් නවතා දමා තිබූ බව වාර්තාවේ වත්මන් රජය යටතේ මෙහි ඉදිකිරීම ආරම්භ කරුණේ පසුගිය වසරේ නොවැම්බර් 18 වනදා. පසුගිය වසර තුල මෙරට ආරම්භ කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ධර්මයයි සංචාරක අමාත්‍යාංශ මේ සඳහන් කරනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වර්තමාන වාර්ෂික මගී හැසිරීමේ ධාරිතාව මිලියන 5 සිට මිලියන 6 සිට මිලියන 15 දක්වා වැඩි කිරීමට පහසුකම් වැඩි කිරීම මේ ව්‍යාපෘතිය ආරමුණයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 108යි කියලා ජපාන් ණය ප්‍රදානය ඔස්සේ ලැබෙන මේ මුදල් සම්බන්ධයෙන් සහ එහි පාඩුව සම්බන්ධයෙන් කතා බහ කරලා තිනවා. යහපාලන ආණ්ඩුවේ මේ කල්දමීමත් නැත්නම් මේ වැඩ නොකර සිටීම නිසා අති විශාල පාඩුවක් රටට සහ ගුවන් සමාගමට විඳින්නට සිදු වෙලා තිනවා කියලායි සඳහන් කරන්නේ. ජායල ඒකල පැත්තේ කර්මාන්ත ශාලාවක් ලු නිෂ්පාදනය කරන්නේ ටයර් ලු නමත් ප්‍රසිද්ධයි ලු මේ සියලු ලු අතරේ ටය කොම්පැනිය නමින් කෝටි 56ක තේ ඩුබායි ගිහින් ලු කියලා වාර්තා කරනවා. එහෙම නැත්නම් ඩුබායි ගිහින් කියලා කන්ටේනර් 160ක සංගවල මේ වංචාව සිදු කර ඇති බව සාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා. අරුණ පුවත්පතට අපනයනය සඳහා ටය නිෂ්පාදනය කරන සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කරමින් 2020 මාර්තු අප්‍රේල් සිට ඒ වසරේ අවසානය දක්වා රුපියල් කෝටි 56ක් වටිනා කසලතේ කන්ටේනර් 160ක් ඩුබායි වෙත අපනයනය කර ඇතැයි රේගුව අනාවරණය කරගෙන තිබෙනවා. ටයර් සමාගමේ නම ප්‍රසිද්ධ නිසා වැඩි රේගුවේදී පරීක්ෂා කළ නැහැ. ඒ ඔස්සේ තමයි එහෙම නැත්නම් ඒ හිලින් තමයි ඒ සිදුරෙන් තමයි මේ රිංගල ගිහිලා තියෙන්නේ. කෝටි 56ක කසලතේ BOI සමාගමක් යටතේ තමයි මේ යවලා තියෙන්නේ කියලාත් අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. අද සුදානම් තවත් පුවතකට යන්න පාස්කු වේදා ප්‍රහාරය කොමිෂන් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් පසුවයි කියලා සඳහන් කරනවා. දිනමින පුවත්පතේ පුවතකට යන්න සූදානම් වෙන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා එක්ක එකතු වෙලා ඊයේ දවසේදී පැවතුණා මාධ්‍ය සාකච්ඡාවක්. පොදු ජන පෙරමුණ විසින් හැම සමුදා දිනක මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වන වෝටර් සේජ් පරිශ්‍රයේදී ඒ මාධ්‍ය සාකච්ඡාවේදී තමයි මේ පිළිබඳව කතා බහ කරන්නේ. පාස්කු විරුද්ධ ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ අද රදුරු කාදිනල් හිම්පාරන් සමග සාකච්ඡා කිරීමෙන් පසුයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරනවා. රටේ ජාතික ආරක්ෂාවට බලපාන වැදගත් කරුණක් නිසා මහා සංඝරත්න සිසු ආගමික නායකයන් අදහස් විමසක් ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් පසුව ඉදිරි තීරණ වලට එළඹීමට රජයේ ස්ථාවරය කියලා සඳහන් කරනවා. පාස්කුද ප්‍රහාරය සම්බන්ධයෙන් කතා බහ කරන අතරතුරේදී එතුමා වැඩි වශයෙන් කතා කරනවා රටේ ආරක්ෂාවට බලපාන කාරණයක් වූ මේ පිළිබඳව මැල්කම් රංජිත් කාදල් හිමිපාණන් වහන්සේ අද්විතීය මෙහෙයරක් ඉටු කරා. වටිනා ජීවිත 250ක් පමණ නැති වුණා. ඒ වගේම 500කට වඩා පිරිසකට බරපතල තුවාල ලැබුණා. ඇත්තෙන්ම කාදිනල් හිම්පාණන්ගේ මැදිහත් වීම නොවුණා නම් මේ රට ලේවිලක් බවට පත් වෙනට අවදානමක් තිබුණා. කටුව පිටිය හා ඒවට ප්‍රදේශවල ජනතාවගේ උත්සන්න වූ හැඟීම් ගින්න නිවීමට කාදිනල් හිම්පාණන් අමිල මෙහෙයක් සිදු කරා. එය කෘතඥ පූර්ණව සිහි කිරීම කළ යුතුයි කියලා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේම තමයි එම පුවතේම සඳහන් කරනවා අපේ ගමන තීරණය නිවැරදිද කියා තීරණය කරන්නේ ජනතාවයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා ඊයේ ප්‍රශ්න කිහිපයක් පැන නැගුණා. මේ රජය යන ගමන හරිද නැද්ද කොහොමද මේගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ කියලා. ඒ සඳහා උත්තර දෙමින් තමයි අපේ ගමන තීරණය නිවැරදිද නැද්ද කියා තීරණය ගන්නේ ජනතාවයි කියලා එතුමා ප්‍රකාශ කරන්නේ. කතෝලික රදගුරු සංගමයත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. අරුණ පුවත්පතේකට සිරස්සලයක් දාලා තිබුණේ ආමග හොඳයි යනමග සැකයි කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සම්බන්ධව තමයි ඒ නිවේදනය නිකුත් කරලා තිබුණේ. ආමග හොඳයි යනමග සැකයි කියලානේ කියන්නේ. හැබැයි සැක දුරු කරන්න ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය පුවත්පත් නිවේදනයක් නිකුත් කළා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. පාස්කුදා ප්‍රහාර කොමිසමේ නිර්දේශ මත නඩු පැවරීම වලට ඇමති අනුකමිටුව අත දාන්නේ නැහැ ජනාධිපති කාර්යාලය කියයි කියලා ලංකාදීප පුවත්පතට වාර්තාව ගෙනෙනවා සුජිත් හේවාජූලිගේ. ඒ අනුව මේ පත් කරපු අමාත්‍ය අනුකමිටුවේ කාර්යභාරය කුමක්ද කියන එක පැහැදිලි කරනවා. පරීක්ෂණ වාර්තාවන්ට අලුතෙන් නිර්දේශ එකතු කිරීමත් පාර්ලිමේන්තු කමිටුවට අදාළ කටයුත්තක් නෙවෙයි. ඒ වගේම එම කාර්යාලයේ සත්‍ය එසේ වුවත් පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය ගැන වැරදි මතයක් ඇතැම් පිරිස් සමාජගත කිරීමට උත්සාහ දරන බව ලංකාදීප පුවත්පතයි මේ වාර්තා කර සිටින්නේ.
කමිටුවට අලුතෙන් කමිටු යෝජනාවලට අලුතෙන් දේවල් එකතු කරන්නෙත් නැහැ, තියෙන ඒවා ඉවත් කරන්නෙත් නැහැ කියලා සඳහන් කරද්දී පාස්කුරිදා පිළිබඳ සමාවෙන්න පාස්කුරිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසුදෙලීමේ ක්‍රියාපටිපාටි අනුව සිදුවනු ඇති බවත් ඒකට මැදිහත් වෙන්නේ නැහැ කියන එකත් අවධාරණය කරද්දී ලංකාදීප පුවත්පත සඳහන් කරන කොමිසමේ වාර්තා පිටපතක් දෙනතුරු කිසිදු දේශපාලනඥයෙක් හමුවන්නේ නැහැ කියලා අගරාධිපතිතුමන් පවසන අදහසත් ලංකාදීප පුවත්පත සඳහන් කර සිටිනවා. අද පුවත්පත වාර්තා කරනවා අපි ඊයේ දවසේදී මේ වාර්තාව ඉදිරිපත් කරා. පාකිස්තාන අගමැති ඉම්රාන් ખાન අද දිවෙනට අපිට මතකයි ඉම්රාන් ખાන් කියන ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් නායකයා. පසුව ඔහු පාකිස්තානයේ අගමැතිවරයා බවට පත් වුණා. අද එතුමා ලංකාවට පැමිණෙනවා. 9 පමණි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අද පුවත්පතට. 9 පමණි කියන ආකාරයට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා අද හවස 4ට දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ සමගම කටුනායක ජාත්‍යන්තර ගුවන්විදුලියේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය පිළිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මෙතුමා විසින් එතුමා පිළිගැනීමෙන් අනතුරුව ඉම්රාන් ખાන් මහතා දෙවැනිට පැමිණි පසු 5:30ට අරලිගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එහිදී දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉම්රාන් ખાන් මහතා රාජ්‍ය භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී වීමට නියමිත බවත් වාර්තා වෙනවා. දෙදින නිල සංචාරයකින් පසුව එතුමා අග්‍රාමාත්‍යවරයා හෙට හවස 6ට නැවතත් පාකිස්තානය බලා යාමට නියමිතයි කියලා සඳහන් කරනවා. මෙහිමයි අද දවසේදී වාර්තා කරන්නේ හෙට පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පිළිබඳව. ඔය න්‍යායපත්‍ර නොතිබිච්ච දෙයක්. ඒ තමයි මුස්ලිම් මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු 15 දෙනෙක් ඉල්ලීමක් කළා තියෙනවා. ඉම්රාන් ખાන් අග්‍රාමාත්‍යවරයා මුණ ගැහෙන්න සාකච්ඡාවක් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් කොවිඩ් මෘතදේහ බලදාන්න පාකිස්තානු අගමැතිගේ සහාය පතති කියලා වාර්තා කර සිටින උදේජීව ඒකනායක මොකද මේ ගමනේ එක අරමුණක් තමයි කියලා යටින් සඳහන් වෙන වාර්තා වෙන කාරණාවක් තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ආරම්භ වෙනවා. පාකිස්තානයේ සහාය ලැබෙයිද නොලැබෙයිද කියන කාරණාව අනුව තමයි එහෙම නැත්නම් මේ පිළිබඳවත් යම් මතයක් පළ වෙයි උදව් කරනවද නැද්ද කියලා කියාවි කියලා විශ්වාස කරනවා. ඒ අතරේ මම හිතන්නේ ජිනීවා කතාව ගිහිල්ලාම එන්නම්. හේතුව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා ජිනීවා සමුළුව ආරම්භයි රටවල් ගණනාවක් අප සමග සිටිනවා කියලා දිනේෂ් ගුණවර්ධන විදේශ මාත්‍යතුමා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරය ඊයේ 22 වෙනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා. ලංකාවේ වෙලාවෙන් 1:40ට සමුළුවේ ප්‍රධාන සැසිවාරය ආරම්භ වුණා. මේ අතර රටවල් 130ක නියෝජිතයන් ඉන්ටර්නෙට් අන්තර්ජාලය හරහා සහභාගී වෙනවා. මේ සමුළුව අන්තර්ජාලය හරහා පැවැත්වෙන පළවෙනි අවස්ථාව. ඒ අතරතුර එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි කියන රටවල් ඒකාබද්ධ නියෝජනයක් නිකුත් කරමින් සඳහන් කරනවා ජගත් මානව හිමිකම් කොමිසම තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සොයා බැලීම අවශ්‍යයි කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා මව්බිම් පුවත්පත කියා තිබෙනවා. යම් විදියකින් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එම රටවල් යෝජනාවක් ඉදිරිපත් කළොත් එම යෝජනාවට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සූදානම්. මිත්‍ර රටවල් එක්ක ඒ පිළිබඳව කතා කරලා තියෙන රටවල් ගණනාවක් අපිත් එක්ක ඉන්නවා කියලා කියනවා. විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නටත් නිෂ්පාදක මණ්ඩලය උත්සාහ කරනවා. අපිට දැනගන්න පුළුවන් වෙයි. බුද්ධික අපි සූදානම් දැන් අද පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණෙනවා. ඒ අතරතුරේදී තෞහිද් ජමාත් ප්‍රබලයන් සම්බන්ධයෙන් අපි ඊයේ පෙරේද දිගින් දිගටම කතා බහට ලක් කරා. අද දවසේදී තවත් පුවතක් දිවෙනෙත් වාර්තා වුණා. මේ සියලු දේ සම්බන්ධයෙන් අපිට විශාල වශයෙන් කතා බහ කරන්නට පුළුවන් චරිතයක් තමයි අපි සම්බන්ධ කරගන්නේ. නියෝජ්‍ය පොලිස්පතිතුමන්, නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්, සුබෝදෑසනක් ඔබතුමන්ට. සුබෝදෑ. අජිත් රෝහණ මැතිතුමනි, ඊයේ දවසේදීත් පුවත්පත් ගණනාවකම තෞහිද් ජමාත් ප්‍රබලයන් සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා. කාන්තාවක් ශහීදාගෙන් තොරතුරු අරගෙන දැන් මේ පිළිබඳව ක්‍රියාත්මක කරන ආකාරය මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. 15 දෙනෙක් මරාගෙන මරන කල්ලියක් විදිහට කාන්තාවන්ම යොදවගෙන තිබුණා කියලා කතා බහට ලක් වුණා. මේ පිළිබඳ තොරතුරු දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මේ අර අලාන් හෂීම් කියන අපරාධකරු විසින් තමයි මේ කාන්තාවන් පුහුණු කරලා තියෙන්නේ. පහුගිය 2018 වර්ෂ දෙසැම්බර් මාසයේ කියන්නේ පාස්කු ප්‍රහාරයට පෙර පුහුණු කරලා තියෙන්නේ කාතල්කොඩි ප්‍රදේශයේදී. මේකට සහභාගී වෙච්ච කාන්තාවක් තමයි අත්අඩංගුවට ගත්තේ. මීට පෙර තවත් අය අත්අඩංගුවට අරගෙන තිබුණා. මේ කාන්තාවත් අත්අඩංගුවට අරගෙන මේ බයියත් කියන ප්‍රතිඥාවක් ලබා දී තිබුණා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවකදී ආගමික අන්තවාදී වෙනුවෙන් ඔවුන් සියදිවි නසා ගැනීමට එහෙම නැත්නම් එවැනි මෙහෙවරකදී දීමට සූදානම් බවට.
මේ අයගේ 5 දෙනෙක් මේ වන විට මිය ගිහිල්ලා තියෙනවා සයින්ද මර්ධු ප්‍රහාරයෙන්. ඉතිරි අයගේ 3 දෙනෙක් බන්ධනාගාරගතව ඉන්නවා. 7 දෙනෙක් DID එක නැත්නම් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය බාරේ ඉන්නවා. ඉතින් අපි තවදුරටත් මේ ගැන ප්‍රශ්න කරගෙන විමර්ශනය කරගෙන යනවා. අපි කියන්නේ අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව මේ රටට ආදරය කරන අය තමයි බහුතරයක් ඉන්නේ. මේ ඉතාම සුළු කොටසක් මේ ආකාරයට කටයුතු කරනවා. ඒ වගේම කාන්තාවුනුත් මෙහෙම එකතු වෙලා කටයුතු කරනවා ආගමික අන්තවාදයේ වෙනුවෙන්. එවැනි අදහස් තිබිච්ච ඒ සහරාන්ලගේ යුගය දැන් අවසන්. ඒ නිසා මේ රටේ එකමුතුකම වෙනුවෙන් රටේ ඒකීයභාවය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්න මේ අපේ සහෝදර මුස්ලිම් ජනතාවගේ යම් පිරිසක් අන්තවාදයට නැඹුරු වෙලා ඉන්නවනම් ඒ අයටත් ආරාධනා කරනවා ඒ නැඹුරු වීම අතහැරලා දාලා අපි ජාතියක් හැටියට රටක් හැටියට එකතු වෙලා වැඩ කරන්න මේ මොහොතේ කියලා එහෙම කටයුතු කරන්නේ නැත්නම් ඒ අයට එරෙහිව ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ඔව් අන්තවාදය කියලා කියන්නේ සිංහල බෞද්ධ උනත් අන්තවාදී නම් වැරදි, මුස්ලිම් උනත් වැරදි, දෙමළ උනත් වැරදි. ඒ පිළිබඳව තමයි එතුමා කතා බහ කරේ. මම ඔබතුමාගෙන් මේ වෙලාවේ දැනගන්න කැමතියි. දැන් කොවිඩ් සම්බන්ධයෙන් ගත්තොත් ඒ පාලනය යම්තාක් දුරකට සතුරුදායක පත්වකට පත් වෙලා තියෙනවා. ඔබතුමා අද වෙන විට තොරතුරු කොහොමද සඳහන් කරන්නේ කොවිඩ් සම්බන්ධයෙන් ගත්තොත්, කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගත්තොත්? ඔව් ඇත්තටම දැන් කොවිඩ් හැටියට ගත්තොත් මේ වන විට කොවිඩ් රෝගේ පාලනයක් ලංකාව තුළ තියෙනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම මේ වැක්සින් එකත් එක්ක ඉදිරි පෙළ ඉන්න බොහෝ අයට මේක දැන් දීලා තියෙනවා සාමාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිත් ක්ෂේත්‍රවල. නමුත් ඉදිරියේදී ඒ ගැන කටයුතු කරයි. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ වැඩිපුරම තියෙන තැන් වලට වැක්සින් එක දීලා ඊට පස්සේ ඉදිරි ප්‍රදේශවලට ඒ වෙනකොට යම් පාලනයක් දකින්න ලැබේ. අතර ජනතාවත් සෞඛ්‍ය පුරුදු තවදුරටත් ඇති කරගෙන ගියොත් ලෝකෙම මේ තත්ත්වය දැන් මේ වැක්සින් නැත්නම් එන්නත් එක්ක යම් ප්‍රමාණයකට පාලනය වෙමින් පවතිනවා. ඉතින් ඉදිරියේදී පුළුවන් වෙයි තව මාස කිහිපයක් යනකොට යම් ආකාරයකට සුබදායි ලෙස මේ රෝගී ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න. මේ වන විට හුදකලා කරපු ප්‍රදේශ එකක්වත් නැද්ද? නැත්නම් ග්‍රාමසේවක කොට්ටාශයක් හරි පොලිස් කොට්ටාශයක් හරි තියෙනවද? ඒ සම්බන්ධයෙන් ඔබතුමා යමක් කියන්න පුළුවන්ද? දැනට එහෙම කිසිම ප්‍රදේශයක් නැහැ හුදකලා කිරීමකට ලක් කරපු පොලිස් කොට්ටාශ කිසිවක්. හොඳයි, බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමන්, නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්. බොහොම ස්තුතියි අපිත් එක්ක ඒ තොරතුරු බෙදා හදාගත්තට. ඒක හොඳ ඉන්ඩිකේෂන් එකයි. ඒක හොඳ සංරචකයක් වෙනවා. ඒ කියන්නේ හුදකලා කරපු පොලිස් බල ප්‍රදේශය එහෙම නැත්නම් ග්‍රාම නිලධාරීව සම් නැහැ කියලා කියන්නේ පාලනය වෙලා තියෙන කියන එක. අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව කතා වුණා. ජිනීවා සමුළුව පිළිබඳව කතා වුණා. ඊළඟට මේ දවස්වල ඇවිලෙන අනිත් මාතෘකාව තමයි සහල් මාෆියාව. සහල් මාෆියාවේ 5-6 දිනකට මෙදා සෙල්ලම් බෑ කියලා සිංහනාද කරන කෘෂිකාර මැමතිතුමා සිංහනාදේ ආකාරයෙන්ම තියාගන්න පුළුවන් වෙයි ද කියන එක අනාගතයේදී තීරණය වෙයි. සහල් මාෆියාවේ 5-6 දිනකට මේ පාර එහෙම සෙල්ලම් දාන්න බෑ කියලා සඳහන් කර සිටිනවා බුද්ධික මේ. දැන් ඊයේ අපි මේ පිළිබඳව කතා කළාට පස්සේ ලංකාවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ගෙන් කෙනෙක් කතා කළා. දැන් ඔවුන් සඳහන් කරන්නේ රුපියල් 60ක වගේ මිලක් ගොවියට ලැබෙන එක සාධාරණයි. එතකොට ගොවිය තවදුරටත් වගා කරන්න පෙළඹෙනවා. ගොවියගේ පැත්තෙන් සාධාරණයි. ඔවුන් මේ කර්මාන්තය පටන් ගත්තයින් පස්සේ තමයි ගොවියාගේ ජීවන තත්ත්වය වර්ධනය වෙලා තියෙන්නේ කියලා. හැබැයි කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියන අපි ගොවිය වගේම පාරිභෝගිකය කියන දෙපැත්ත ගැනම අපි හිතුවා. ඒ අනුව තමයි සහල් වලට සහතික මිලක් නියම කළේ. ඊයේ පැහැදිලි කරනවා දැන් දේශපාලන නීතිත් කතා වෙන කාරණාවක් මුද්දික මේ ඇයි කිලෝ 10,000ක් ඉල්ලන්නේ වී අලෙවි මණ්ඩලයට එහෙම නැත්නම් ඒ ආණ්ඩුවට ඉල්ලන්නේ රුපියල් 50ක සහතික මිලට කියලා. එතකොට දැන් ඇමතිවරයා කියන්නේ මෙන්න මේකයි කාරණාව. අපි මේ වන විට ඉතිහාසයේ විශාලතම සහල් තොගය නඩත්තු කිරීම බාර අරගෙන තියෙනවා. අපේ වැඩපිළිවෙලේ අරමුණ තමයි සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට වඩා වැඩිපුර වගා කරන ගොවීන්ගෙන් තමයි මේ කිලෝ 1000ක් ඉල්ලන්නේ. රුපියල් 50 මිලට. නිෂ්පාදන මිල සාමාන්‍යයෙන් ගත්තොත් ඊයේ සහල් මුල් හිමිනුත් සඳහන් කරපු විදිහට රුපියල් 25ක් තමයි හාල් ඒ කියන්නේ වී කිලෝ එකක නිෂ්පාදන මිල. ඒතර ආණ්ඩුව රුපියල් 50ට මේක මිලදී ගන්නවා. ඇමතිතුමා සඳහන් කරනවා මේ රටේ ගොවියෝ ඉන්නේ 10,41,923යි. මේ අයගෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටාරයකට වඩා වැඩියෙන් වගා කරන ගොවීන්ගෙන් විතරයි. ඊට වඩා වැඩියෙන් වගා කරන ගොවීන් ඉන්නේ 73යි.
පොහොර සහනාධාරය අනිවාර්යෙන්ම ලැබෙනවා ඉතිරි අයට රක්ෂණයක් ලැබෙනවා අනිත් 127න් තමයි අපි මේ ඉල්ලන්නේ. ඒ කියන්නේ 173කට පොහොර සහනාධාරය ලැබෙනවා. 173ක් හෙක්ටාරයකට වඩා අඩුවෙන් වගා කරන ගොවීන් නිසා ඔවුන්ට කිසි ගැටලුවක් නැහැ පොහොර සහනාධාරය ලැබෙනවා. හැබැයි මේ 10 කොන්දේසිය දාලා තියෙන්නේ හෙක්ටාරයකට වඩා වැඩිපුර වගා කරන 123ක් වෙන ගොවීන්ට. ඔවුනුත් රුපියල් 50 සහතික මිලට ආණ්ඩුවට වී මිලදී ගන්න ඉඩ දෙනවා නම් ගැටලුවක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද දැන් මෙතන ඊළඟ කාරණාව ඇමතිවරයා සඳහන් කරනවා අපි රුපියල් 50 සහතික මිලට වී මිලදී ගනිද්දී ඒ අය ගිහින් රුපියල් 54ට වී කිලෝව මිලදී ගන්නවා. මව්බිම් පුවත්පතත් අද මේ පොත වාර්තා කරන සහල් මාෆියාවට වී මිල පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දිනමිනි පුවත්පතත් කියනවා රජය වී මිලදී ගන්න මිලියන 23000ක් වැය කළා කියලා. ඇමතිතුමා කියනවා අපි රුපියල් මිලියන 50ක සමාවෙන අපි රුපියල් 50ක සහතික මිලට වී මිලදී ගනිද්දී මේ අය ඒ කියන්නේ මෝල් හිමියන් ගිහිල්ලා රුපියල් 54ට වී කිලෝව මිලදී ගන්නවා. මේ මාෆියාවේ නිරතව සිටින අය කරන්නේ වී නිෂ්පාදනයෙන් 75ක් 80ක් විතර අරගානට මිලදී ගන්නවා 54ට ගන්නවා. අන්තිම 105 නැත්තම් 10 රුපියල් 65ට මිලදී ගන්නවා. ඊට පස්සේ ආණ්ඩුවට කියනවා අපි 65ට ගත්තා හාල් කිලෝ එක 135ටවත් විකුණන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න කියන එක තමයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. අමාත්‍යවරයා කියන වචනේ ආකාරයෙන්ම අපි මේ මෙතන කියනවා නෙවෙයි. හැබැයි මේ ගැටලුවේ දෙපැත්තක් තියෙනවා සහ විශේෂයෙන්ම පාරිභෝගික ජනතාව විදිහට අපි මේ කාරණා ගැන විමර්ශනශීලීව බලන්න ඕනේ. ඒ නිසා මේ කරුණු ඉදිරිපත් කරන්නේ සංවාදයට ගැනෙන්න ඕනේ නිසා. සහල් හිඟේ සම්බන්ධයෙන් කතා බහ කරනකොට ඊයේ දවසේදී තවත් විශේෂ කාරණාවක් සිද්ධ වුණා. සහල් හිඟයක් ඇති බවට මෝල් හිමියන් කරන ප්‍රකාශය අසත්‍යයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද නන්ද අලුත්ගමගේ කියලා අද පොත්පතේ වාර්තා කරනවා. ඒ වගේම තමයි මේජර් ජෙනරාල් සුමේද පෙරේරා විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේද පෙරේරා මහත්මයා ඊයේ දවසේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අසුනා කියලා පුවතකුත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ගත්තාම යම් හැලහැප්පීම් තියෙන්නට ඉඩකඩ තියෙනවද කියලා සැකයකුත් අපිට මතුවෙනවා. මොකද අරුණ පුවත්පත කියලා තිබුණා ඇමතිතුමා කියන්නේ බොරු මම ඉල්ලා අසුනේ නැහැ කියලා ලේකම්තුමා කිව්වා කියලා එහෙම අරුණ පතත් වාර්තා කරනවා. එතකොට මේ දෙපැත්තක් ඉල්ලා අසුනාද නැද්ද නැත්නම් මේ පිළිබඳව මොකද තියෙන ගැටලුව? බන්දුරු ගාන්ධි ඇමතිතුමා පහුගිය කාලේ දිගින් දිගටම කතා බහ කරා සහතික මිල තියෙනවනේ කියලා මේ රජය පුළුවන් තරම් ජනතාවට සහාය සපයන්න බලනවා. නමුත් එය හැකියාව තියෙනවද නැද්ද කියන එක පිළිබඳව ගැටලුවක් දැන් තියෙනවා. මේ ව්‍යාපාරිකයොත් එක මේ කොහොමද කරන්නේ? ව්‍යාපාරිකයෝ පරිස්සම් කරන්නත් ඕන, ජනතාව පරිස්සම් කරන්නත් ඕන. ඔව්. දැන් අපි සූදානම් විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කුලඹගේ මහත්මයාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න සුබෝදෑසනක් අයබෝන් ලේකම්තුමනි. අයබෝවන්. ඔව් ලේකම්තුමනි ඊටම කෙටියෙන් කාර්යබහුල දවසක් ඔබතුමාට දැනගන්න කැමති ජිනීවා සමුළුව ආරම්භ වුණා. අපේ විදේශ අමාත්‍යතුමා කවදද ඒ සමුළුව අමතන්නේ? මොකද ජාතික පුවත්පත් කියනවා අද කියනවා එක පත්තර කොටාසයක්, තව ඒවා කියනවා හෙට කියලා. සහ විශේෂයෙන්ම බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නේ තියෙන්නේ අපිත් එක්ක කවුද ඉන්නේ, අපිට වාසිදායකයිද තත්ත්වය කියන එක පිළිබඳව ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් දැනගන්නට අවශ්‍යයි. ඔව් ජිනීවා මානව හිමිකම් සමුළුව ඊයේ ආරම්භ වුණා ඉල වශයෙන් ශ්‍රී ලංකාව පළවෙනි වසරේදීම ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කිරීමට නියමිතයි. මෙහිදී අපේ විදේශ කටයුතු කරු ඇමතිතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අද සවස ජිනීවා වේලාවෙන් හවස 4ට මෙම සමුළුව ඇමතීම සඳහා වීඩියෝ පටයක් නිකුත් කරලා තියෙනවා. එය විකාශනය වේවි. ඒ තමයි අපේ දැන් සූදානම. එහිදී අපි ඉතා පැහැදිලිව මේ ජිනීවා සමුළුවට දන්වා සිටිනවා මේ රටේ තියෙන සාමකාමී භාවය, මේ රටේ තියෙන දේශපාලන ස්ථාවර භාවය, එසේම මේ රටට අනවශ්‍ය විදිහට තර්ජන ඇඟිලි ගැසීම් කරන්නට එපයි කියන ඉල්ලීම අපි අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔව්. ලේකම්තුමනි දැන් රටවල් ගණනාවක් අප සමග සිටිනවා කියලා මව්බිම් පුවත්පත අද සිරස්තලයක් පළ කරනවා විදේශ අමාත්‍යතුමා කරපු සඳහන. මේ වෙනකොට කරපු සාකච්ඡා අනුව අපි කියන කැන්වසින් කළාට පස්සේ තියෙන තත්ත්වය මොන වගේද ඔබතුමාට යම් ඉඟියක් දෙන්න පුළුවන්ද? ඔබ මේ වෙන විට ඇත්තටම රටවල් 18ක් පමණ කියලා තියෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වෙනවයි කියලා. නමුත් මේ රටවල් 18ම මානව හිමිකම් සමුළුවේ සමාජික රටවල්ම නෙවෙයි. නමුත් අපි කියනවා like minded group කියලා. ඒ කියන්නේ එක වගේ හිතන රටවල්. ඉතින් අපි මම හිතනවා වෙනසර වලට වඩා වැඩි
රටවල් සංඛ්‍යාවක් අපි වෙනුවෙන් කතා කිරීමට සමහර අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර අය අපි කතා කරාම ඒකට කැමැත්ත පළ කරලා තියෙනවා. ඉතින් මම දකිනවා ඒක ඊටාම හොඳ ලක්ෂණයක් කියලා. ඒ වගේම මේකෙන් අදහස් කරන්නේ මේ රටවල් 18ක් අපිට ඡන්දය දීමට ඉදිරිපත් වෙනවා කියලා. ඒට තව සති දෙකක පමණ කාලයක් තියෙනවා. ඉතින් අපේ උත්සාහය අපි අතාරින්නෙත් නැහැ. අපි හැම රටකටම කතා කරලා කිසිම රටක් අපි අතහැරලා නැහැ. මේ ජිනීවා සමුළුවේ බලගතු රටවල් වෙන්න පුළුවන්, බටහිර රටවල් වෙන්න පුළුවන්, අනිකුත් රටවල් වෙන්න පුළුවන්. සියලුම රටවල් වලට අපි කතා කරලා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ කටයුතු ඇමතිතුමා කතා කරලා ඒ රටවල නායකයන්ට පෞද්ගලික ලිපි ලියලා අපි දන්වලා තියෙනවා අපිව තේරුම් ගන්න. අපේ රට නරක රටක් නෙවෙයි, අපේ රටේ සාමය තියෙනවා කියන පණිවිඩය අපි දීලා දැනට ඉල්ලීම් කරලා තියෙනවා. යහපත් ප්‍රතිචාරයක් තියෙනවා. විදේශ ලේකම්තුමනි, කොළඹගේ මැතිතුමනි දැනගන්න කැමතියි දැන් අද දවසේදී පාකිස්තානයේ අග්‍රාමාත්‍යතුමා ලංකාවට පැමිණෙනවා, ඉම්රාන් ඛාන් මැතිතුමා. එතකොට සඳහන් කරලා තිනවා එතුමත් එක්ක ගිවිසුමකට අපි එළඹෙනවා කියලා. ඒ පිළිබඳව ඔබතුමා කියන්න කැමති දෙයක් මේ වෙලාවේ? ඔව්, අත් වශයෙන්ම අපි බලාපොරොත්තුව සිටිනවා අද පාකිස්තාන අගමැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණෙයි කියලා. මොකද ඔහු ඉතාමත්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක්. ක්‍රිකට් ක්‍රීඩාව සමගත් ඔහු ජනප්‍රියයි. ඒ වගේම අපේ අසල්වැසි රටක නායකයෙක්. ඉතින් ඔහුට ඒ අවශ්‍ය ගෞරවය ලබා දීලා ඔහුව පිළිගන්නට සූදානම් වෙලා සිටිනවා. ඒ සමගම සාමාන්‍යයෙන් ඒ වගේ රාජතාන්ත්‍රික සංචාරයකදී කෙරෙන විදිහේ සියලුම කටයුතු ඒ ආකාරයටම කෙරේවි. ඒ වගේම යම් යම් අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේවි. ඒ කියන්නේ මට සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් මේ අවස්ථාවේදී කරන්න බෑ. මොකද ඒ අවබෝධතා ගිවිසුම් මේ මොහොත වෙනකොටත් යම් යම් සාකච්ඡා මට්ටමේ පවතින්නේ. නමුත් ඊටාම සාර්ථක සංචාරයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටවල් දෙක අතර තියෙන සම්බන්ධය තවත් දුරටත් ඉදිරියට ගෙන යාමට මේ සංචාරය උපයෝග වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාකිස්තානය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නගපු, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අවස්ථාවල උදව් කරපු රටක්. බොහොම ස්තුතියි විදේශ ලේකම්තුමනි. ඊටාම කෙටු දැනුම් දීමකින් පස්සේ තමයි ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වුණේ. කාර්යබහුල දවසකුණත් ඒ අප සම්බන්ධ කරගත්තේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා. එතුමා හිටපු නාවික හමුදාපතිවරයෙක් කියන වගත් ඔබට මතකයි. එතුමා සඳහන් කරපු විදිහට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ දේශනය මුදා හැරෙනවා අද ලංකා වේලාවෙන් ගත්තොත් හවස 4ට ජිනීවා මානව හිමිකම් සමුළුවට. පවතින තත්ත්වය තුළ අර අපි එක සමානව සිටින රටවල් 18ක් අපිත් එක්ක ඉන්නවා. ඉදිරි කාල සීමාව අභියෝගය ජය ගැනීම සඳහා කටයුතු කරන බව තමයි එතුමා සඳහන් කර සිටියේ. ඉන්දියාවේ විරෝධයට චීන සමාගමෙන් පිළිතුරක් මෙහෙම සඳහන් කරනවා අද පුවත්පත. ඉන්දියාවේ විරෝධයට චීන සමාගමෙන් පිළිතුරක් කියලා. පහුගිය දිනවලදී මේ ඉන්දියාවේ විරෝධය සම්බන්ධයෙන් කතා බහ කරා. යාපනය ප්‍රදේශයේ දූපත් 3ක් සම්බන්ධයෙන් පවරා දීම ගැන. හැබැයි එහෙම දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව අද පුවත්පත වාර්තා කරලා තිනවා. උතුරේ දූපත් 3ක ක්‍රියාත්මක කිරීමට නියමිත ජල විදුලි ව්‍යාපෘති 3 ක්‍රියාත්මක කරන්නේ විවෘත හා විනිවිදභාවයකින් බවත්, ඒ හරහා තෙවැනි පාර්ශවයකට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති නොවන බවත් චීනයේ සිනෝසෝර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර ලන්ස් තැබීමේ ක්‍රියාපටිපාටිවලට අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන බවද ඒ සමාගම ප්‍රකාශ කරා. මේ ව්‍යාපෘති සඳහා තෙවැනි පාර්ශවයක් කරුණු දැක්වීම පිළිබඳව පැහැදිලි කිරීමක් ඔවුන් විසින් මෙම නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඉන්දියාව කරපු ප්‍රකාශයට හේතුවක් විදිහට තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ටෙන්ඩර් රෙගුලාසි වලට අනුව වගකිව යුත්තේ ව්‍යාපෘති ඉදිකිරීම හා බාර දීමට පමණක් බවත් සියලුම පියවර සේවා යෝජකයා කියන ලංකා විදුලි මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ පවතින බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. ඕනෑම තෙවැනි පාර්ශ්වයක් විසින් නෛතික හා සත්‍යවාදී පදනමකින් නොමැතිව කරන මේ ඕනෑම කෝපාවිෂ්ඨ මැදිහත් වීමකට සමාගම තදින්ම විරුද්ධයි කියලා සඳහන් කරනවා. පැහැදිලිව කියන්නේ ඉන්දියාවෙන් මේ කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ සියලු බලය සහ අයිතිය තියෙන ලංකාවේ විදුලි මණ්ඩලයට. ඒ නිසා වුන් කරන්නේ චීන සමාගම කරන්නේ
ඔවුන් ටෙන්ඩර් එකකින් මේ ජයග්‍රහණය කළා තිනවා මේ ක්‍රමවේදය නැත්නම් මේ ව්‍යාපෘතිය සකසලා නැවත ආණ්ඩුවට බාර දෙන එක විතරයි කරන්න කියන එක පැහැදිලි කරලා තිනවා. ඉන්දියාවේ විරෝධයට චීන සමාගමෙන් පිළිතුරක් කියලා මුදල් ලැබෙන්නේ කොහොමද? ADB එකෙන් ණයක් විතර මේ දෙන්නේ කොහොමද? මේ සියලු දේවල් ටික මේ ලිපියේ සඳහන් වෙනවා. දන්න කෙනෙකුට හොයාගන්න ඕන කෙනෙකුට අද පුවත්පත කියවනම් හරි මේ තොරතුරු සම්බන්ධයෙන් දැනගන්න. කොවිඩ් පිළිබඳව මවබිම් පුවත්පත වාර්තා කරන පුවත් ගොනුවෙන් අපි පුවත් කිහිපයක් අවධානය යොමු කරනවා. එකක් තමයි කොවිඩ් මැඩීමේදී එන්නතමත්වෙම නොසිට නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් කියලා සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය කරන ප්‍රකාශය අනුරාධා හේරත් වාර්තා කරනවා මවබිම පුවත්පතට. ඒ වගේම එන්නත් වැඩපිළිවෙල අසංවිධානාත්මක හා අක්‍රමවත් තත්වයකට පත්වමින් යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක හරිත අලුත්ගේ මහත්මයා චෝදනා කරනවා. ඒ චෝදනාවද මේ අද ද මෝර්නිං පුවත්පතත් සඳහන් කරනවා රෝසි මැඩම්ස් ලිස්ට් අන්ඩර් ෆයර් කියලා. වාර්තා කර සිටින්නේ හිරන්දයනා දේවසිරි. ඒ අනුව මේ රෝසි මැඩම්ගේ ලිස්ට් එකක් එනවලු හැමතැනටම. ඒ නිසා මේ විශේෂයෙන්ම කොළඹ නගර කලාපය තුළ එන්නත් කරන වැඩපිළිවෙල යම් ගැටුම්කාරී තත්ත්වයක් ආතතියක් ඇති කරන තත්ත්වයක් උණුසුම්කාරී තත්ත්වයක් මතු කරන බව ද මෝර්නිං පුවත්පත වාර්තා කරද්දී අද පුවත්පතේ එන්නත සම්බන්ධයෙන්ම තියෙන පින්තූරය පෙන්නගෙන යන්නන් ඉන්දිය කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් 25 දා ලංකාවට කියලා අද පුවත්පත වාර්තා කරනවා. එයත් මේ සමගම අපිට ඔබට පෙන්වන්නට පුළුවන්. එන්නත සම්බන්ධයෙන් කතා බහ කරා මිලියන 18ක එන්නත් ප්‍රමාණයක් අපි ඕඩර් කරලා නැත්නම් අනවුම් කරලා තිනවා. දැනට ලක්ෂ 5ක් ලංකාවට ඇවිල්ලා ඉවරයි. ඉන් ලක්ෂ 3,38,779කට ඊයේ වෙනකොට එන්නත් ලබා දීලා ඉවරයි. 3,38,779කට එන්නත් ලබා දීලා ඉවරයි. තවත් එන්නත් ලක්ෂ 5ක් 25 වෙනිදා ලංකාවට කියලා අද පුවත්පත වාර්තා කරනවා. හැබැයි බුද්ධික දැන් අරුණ පුවත්පතට ශ්‍රියානි විජේසිංහ වාර්තාවක් ගෙනනවා මේ ලිපි හුටපටයේ හින්දා චීන ඉන්දිය රුසියානු එන්නත් තවත් පමා වෙයි කියලා. හේතුව කොරෝනා මර්ධනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති භාරත් බයෝටෙක් එන්නත, රුසියාවේ නිෂ්පාදනය කර ඇති ස්පුට්නික් එන්නත සහ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙරට ගෙන්වීමට අදාළ ලිපි ලේඛන තවමත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබී නැති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය කමල් ජයසිංහ මහත්මයා කියනවා. මේ ලිපි හුටපටේ නිසා ඉන්දිය, චීන සහ රුසියානු එන්නත පමා වෙයි කියලා වාර්තා කර සිටිද්දී අරුණ පුවත්පත මවබිම් පුවත්පතට චාමර අමරසූරිය වාර්තාවක් ගෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා ප්‍රකාශයක් කළා තිබෙනවා විවාහ උත්සවවලට 50 සීමාවක් නැහැ. 150කට ඉන්න පුළුවන් නිරෝධාන් නීති රීති අනුගමනය කරමින් කියලා මවබිම් පුවත්පතයි මේ වාර්තාව ගෙනෙන්නේ. විවාහ උත්සවවලට 50 සීමාවක් නැහැ. 150කට ඉන්න පුළුවන් කියලා. මොකද Facebook වල එහෙම නැත්නම් කාටුන් වල පහුගිය දවස්වල තිබුණා විවාහ උත්සවවලට 50යි බස් එකේ 60යි යන්න පුළුවන් වුණාම විවාහ උත්සවයේ බස් එකේ ගන්න පුළුවන් නේද කියලා. කොමුණත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානියා හැටියට සඳහන් කරන ප්‍රකාශය මවබිම් පුවත්පත කියනවා විවාහ උත්සවවලට 50 සීමාවක් නැහැ 150කට ඉන්න පුළුවන් කියලා. දිවයින පුවත්පතේ වාර්තාවකට යන සූදානම් පාසල් ගුරුවරුන්ටත් කොරෝනා එන්නත ඉල්ලයි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිතයි. චමින්ද සිල්වා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ පාසල් ගුරුවරුන් සඳහාද කොරෝනා මර්ධන නැත ලබා දෙන ලෙස විභාග කොමසාරි ජෙනරාල් සනත් පූජිත මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලින් ඉල්ලීමක් කර ඇත. අධ්‍යාපන පොදු සාධක ප්‍රති සාමාන්‍ය විභාගයේ මාර්තු 1 වෙනිදා ආරම්භ වී මාර්තු 10 වෙනිදා තෙක් පැවැත්වෙන බැවින් සහ විභාගය අවසන් වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර බැලීමට ගුරුවරුන් යොමු කර ගන්නා නිසා ඔවුන්ට මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ප්‍රකාශ කරා. මේ හා සමගාමීව හැකියාව පවතින විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටද කොරෝනා මර්ධන එන්නත ලබා දෙන ලෙස විභාග කොමසාරි ජෙනරාල් ඉල්ලා සිටිනවා. මීට කලින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා ප්‍රකාශ කරා ඉල්ලීමක් කරා ලංකාවේ සියලුම ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන සේවයේ කණ්ඩායමට පුළුවන් තරම් ඉක්මනට මේ එන්නත ලබා දීමට කටයුතු කරන්න කියලා. එය අතරතුරේදී සාමාන්‍ය පෙළ විභාගය ඉක්මනටම පැවැත්වෙන නිසා තමයි මේ වඩාත් ඉක්මන් කරන අඩුම ගානේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් වැඩ කටයුතු කරන ගුරුවරුන්ටවත් ඉතාමත් ඉක්මනින් මේ ලබා දෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ. කොහොමත් ජනමාධ්‍යවේදීන්ට සහ ගුරුවරුන්ට මේ සඳහා එන්නත ලබා දෙන්න කියලා අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා. මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා ගුරුවරුන්ට මේ ලබා දෙන්න ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි ආචාර්ය කෙහෙලින් රබුක්වැල්ල එතුමා ජනමාධ්‍ය අමාත්‍යතුමා එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. කොහොම හරි කරලා ජනමාධ්‍යවේදීන් ඉක්මනට මේ දෙමු. මොකද ජනමාධ්‍යවේදීන් නිතර ජනතාවත් එක්ක ගැටෙන නිසා කියලා. ඒ පිළිබඳව ඉදිරි ලක්ෂ 5 ඇතුළතදී බලාපොරොත්තු වෙන්න හැකියාව තිබෙනවා. බුද්ධික විභාග ගැන කියපු නිසා විභාග වෙන්න ඕන තවත් කාරණාවක් අරුණ පුවත්පත වාර්තා කරනවා. 26 වෙනිදා තියෙන සිද්ධියක් ගැනත් බුද්ධික වාර්තා කරා. ඊට පස්සේදී ඒ තමයි ශ්‍රී ලංකා ಭಾರತೀಯ ජනතා පක්ෂයක් හදන්න යනවා කියලා
අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. අරුණ පුවත්පතට මේ වාර්තාව ගෙනෙන තිස්ස රවින්ද්‍ර පෙරේරා ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයක් ආරම්භ කළ උතුරේ ශිවසේනා පක්ෂය කියයි කියලායි තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. භාරතීය ජනතා පක්ෂය ලංකාවේ ආරම්භ කිරීමට උතුරේ ශිවසේනා සංවිධානය තීරණය කළ බව එහි ප්‍රධානී මරවන් පුලව සචිත්තානන්දන් අනාවරණය කර තිබෙනවා. හින්දු බැතිමතුන්ගේ ඡන්ද පදනම් කරගෙන දෙමළ දේශපාලන පක්ෂයක් ලෙස ශිවසේනා සංවිධානයේ තමිල්නාඩුවේ බලල් අතක් විදිහට ක්‍රියාත්මක වන බව බුද්ධ්‍යංශ මීට කලින් වාර්තා කරලා තිබුණාලු. ඔවුන් තමයි කියන්නේ අපි ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය අදනවා කියලා. දෙමළ ජාතික සභාවක් පිහිටවනවා කියලා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියනවා. මේක පිහිටවන්න හදන්නේ 26 වෙනිදා. දිනේෂ් රතුගම්මගේ දියසේන රතුගම්මගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකතු කොට මේ 26 වෙනිදා වවුනියාවේදී දෙමළ ජාතික සභාව පිහිටවන බව EPRLF සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළ තිබෙනවා. එතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මෙම දෙමළ ජාතික සභාව ආගමික නායකයන් දෙමළ දේශපාලඥයන් හා විද්වතුන්ගෙන් සමන්විතව පිහිටවන බවත් 26 වෙනිදා දෙමළ ජාතික සභාව වවුනියාවේදී පිහිටවා ගැනීමෙන් පසු දෙමළ ජාතික සභාවේ පළමු රැස්වීම 28 වෙනිදා යාපනයේදී පැවැත්වීමට තීරණය කළ බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා තියෙනවා. ඔහු එහෙම ප්‍රකාශ කළා තියෙන දෙමළ ජාතික සභාව පිහිටවීම සඳහා යාපනයේදී පෙරේදා පැවති මූලික සාකච්ඡාවක් අතරතුරේදී මේ සාකච්ඡාව සඳහා දෙමළ දේශපාලන පක්ෂ 10ක නියෝජිතයන් පැමිණ සිටින නමුත් ගාජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ PNPF පක්ෂයේ නියෝජිතයන් සහභාගී වී නොමැත කියලා සඳහන් කරනවා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීතුමාගේ කතාව තමයි ඒ. ඔව්. විමල් ලැමතුමා ආයෙත් පැණි බීමක් තියෙනවා. පැණි බීම වෙනුවට නෙල්ලිකෝලා ජනගත කිරීම ඉහළ ආදර්ශයක් කියලා කියනවා. මේ ඒ තමයි ඇමති විමල් විරවංශ මහත්මයා අනාගත පරපුර කෝලා සංස්කෘතියෙන් නිදහස් කර දේශීය පානයක් සඳහා පුහුණු කිරීමේ ඒ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තමයි නෙල්ලි කෝලා පානය ජනගත කිරීමට සහභාගී වුණා කියලා කියනවා. ඒත් එක්කම කර්මාන්ත අමාත්‍යාංශය පිළිබඳව කතා කළාම කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගතිය පිළිබඳව පහුගිය දවස්වල කතා වුණා. අපි දැක්කා උක් කර්මාන්තය කියන සීනි කර්මාන්ත ශාලාව ලාභ ලබනවා. අවුරුද්දට දෙවතාවක් බෝනස් දෙන්න ජානක වක්කුබුර රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නා. ඉදිරියේදී අපේම සන්නාමයකට එප්පාවල පොහොල් ලබාගත හැකි කියලා වාර්තා කරනවා. මව්බිම් පුවත්පත මේ වෙලාව බලන්නේ විරාමයට යන්න ඕන නිසා ලංකා පොස්ෆේට් සමාගමේ සභාපති ඉංජිනේරු අනිල් රණසිංහ මහත්මයා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉදිරියේදී අපේම සන්නාමයක් යටතේ එප්පාවල පොහොල් ලබාගත හැකි කියලා. වැදගත් කාරණාව තමයි ලංකා පොස්ෆේට් සමාගම 2020 වර්ෂයේදී කොරෝනා වෛරසය හේතුවෙන් මාස 2ක පමණ කාලයක් වසා දමා තිබුණද ටොන් 53,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ලාභය ලබාගෙන තිබෙනවා. 15%කට වඩා වැඩි නිෂ්පාදනයක්. ආයතනයේ සේවකයන් සහ කළමනාකාරීත්වයේ විශාල වශයෙන් මේ සඳහා මහන්සි වුණා. 2020 අවුරුද්දේදී මිලියන 93ක් දක්වා ලාභ ලබන්නට ඒ අනුව පුළුවන් වෙලා තියෙනවා. ලංකා පොස්ෆේට් සමාගමේ සභාපති ඉංජිනේරු අනිල් රණසිංහ මහත්මයාට ස්තුතියි කියලා කියන්න ඕනේ. හේතුව බොහෝ වෙලාවට මෙහිම සමාගම් වලට පත් වුණායින් පස්සේ යකඩ ටික ගලවලා විකුණ ගන්න එහෙමනේ බලන්නේ. වැඩේ කරපු එක ගැන ස්තුතියි. දිනමන පුවත්පතේ වාර්තාවක් ඉදිරිපත් කරන්න සූදානම් දෙමළ ජනතාව සතුව දේශපාලන බලය තිබිය යුතුයි කියලා ආර් සම්බන්ධන් හිටපු විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරනවා. දෙමළ ජනතාව සතු දේශපාලන බලය තිබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කරනවා. දෙමළ ජනතාවට නිසි ගෞරවයක් ඇතුව ජීවත් වීමටත් සමානාත්මතාවය හා නීති ආරක්ෂාව සහිතව ජීවත් වීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඔවුන්ගේ අතේ දේශපාලන බලය තිබිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. මේ රටේ දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතියට ගරු කළ යුතු බවත් පෙන්වා දෙන මේ මහතා මේ සුරක්ෂිතභාවය සහිතව ජීවත් වීමට නම් දේශපාලන අයිතීන් ඔවුන්ට තිබිය යුතුයි කියලා සඳහන් කරනවා. අපි දේශපාලන අයිතීන් නොදී නැහැ. ඔවුන්ගේ දේශපාලන අයිතීන් ඔවුන්ම තමයි රැකගත යුත්තේ. ඔවුන්ගේ අතරයි දැන් ගැටලු මතුවලා තියෙන්නේ. උපතින්ම දෙසවන් නෑහෙන කතා කරන්න බැරි දරුවන්ට කතා කරන්න අහන්න සලස්වන එක ප්‍රාතිහාරයක් කියලා නේ මෙතෙක් විශ්වාස කර. හැබැයි විද්‍යාව ප්‍රාතිහාරයන් පසු කර ඇවිත් තිබෙනවා. කතා කිරීමේ හැකියාව නොතිබුණු දැරියට මාස 2කින් කතා කිරීමේ වාසනාව ජපුර රෝහලේ සත්කම සාර්ථකයි කියලා වාර්තා කරනවා ගායන් සූර්යාරච්චි. අපි අර විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය පිළිබඳව ගෞරවයෙන් මතක් කරනවා. මොකද කරුණ ශංක බද්ධය කිරීමේ සත්කමිතා සාර්ථකව සිදු කළ ඇති අතර ඇය සඳහන් කරන අන්දමට ශබ්ද තරංග ඇහෙන්න පටන් ගනීවි කියලා කියනවා මාස 2කින් විතර වගේ. මේ උපතින්ම දෙසවනම ඇහෙන්නේ නැති දැරියන්ට දරුවන්ට මේ පින ලබා දීම විශේෂයෙන්ම ජයවර්ධන රෝහල කාලයකදී කිව්වේ මේ
සත්කමක් කරගන්නවත් යන්න බෑ. මොකද සත්කම කළාට පස්සේ බඩේ ගෝස් තිබිලා අහු වෙනවා. ওই වගේ කතා. හැබැයි වෛද්‍ය රත්නසිරි හේවගේ මහත්මයා සභාපති ධූරයට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම ඇතිවෙච්ච වෙනස්කම් පිළිබඳව ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. මේ පුවත්පතේ සිරස්තලේ නම් මේ කොයිතරම් දුරට ගැලපෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මාස 2කින් කතා කිරීමේ වාසනාව ලැබුණා කියලා උපතින්ම ශ්‍රව්‍ය ආබාධිත තත්ත්වයට පත්වෙච්ච දියණියකට. වෙලෙසිදා ජුනි 17 අධිකරණයට කියලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. දිනමින මුල් පිටුවම මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ හෙරොයින් ජාරවම් කිරීමේ උපයාගත් රුපියල් කෝටි 17කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පැවැති නඩුවට සමන්ත කුමාර හෙවත් වෙලෙසුදා ලබන 17 වනදා අධිකරණ ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටගදිගේ මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ලාට ඊයේ නියෝග කරා. නීතිපතිවරයා විසින් මේ මුදල් විශුද්ධීකරණ වැළැක්වීම පනත යටතේ සමන්ත කුමාර හෙවත් වෙලෙසුදා ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් 30 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. හෙරොයින් ජාවාරම් කිරීම හා ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක් වූ සමන්ත කුමාර හෙවත් වෙලෙසුදා නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මේ වන විටත් මරණ දඬුවම නියම කර තියෙනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ජුනි මාසයේදී ඉටු කරනවා කියලා ජී.එල්. පීරිස් මහාචාර්යතුමා ඉදිරිපත් කරපු කතාවක් අද දිනමින පුවත්පතේ වාර්තා කරනවා. මාර්තු මාසේ පළවෙනිදා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන කටයුතු දැන් සියල්ල කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ජූනි මාසේ වෙන විට ප්‍රතිඵල නිකුත් කරන්න හැකියාව ලැබෙයි කියලා කතා කරන්නේ. ඒ වගේම තමයි පවතින අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරනවා කියලා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න තුමා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා ප්‍රකාශ කරන කතාවක් තියෙනවා. පොදු අධ්‍යාපනය දියුණු කිරීම සඳහා නායකත්වයේ දරන ශ්‍රී ලංකාවේ මූලික ආයතනයක් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යදායක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා අවශ්‍ය ඵලදායී පුරවැසියා බිහි කිරීම අද දිනේ අධ්‍යාපනයේ සතු ප්‍රමුඛ වගකීමයි. රටේ ආර්ථික ප්‍රබෝධනයට අවශ්‍ය ඒ ඵලදායී පුරවැසියා නිර්මාණය කිරීම වගකීම් පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය වෙතයි. රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සහ ඒ වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යභාරය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයරත්න මහතා සමග තමයි මේ සාකච්ඡාව සිදු කර තියෙන්නේ. එහෙමයි අද දවසේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපිට ඉඟි කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. අපි සූදානම් කාටුන් බලන්න. මෞබිම පුවත්පතේ කාටුනෙන් ආරම්භ කරන්න සූදානම්. මින්බි වීරරත්නගේ කාටුනේ අපි බන්දුල ගුණවර්ධන ඇමතුමා නැති කාටුනයක් කොහොමද මේ රටේ පුවත්පත්වල ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. කලයක් කරේ තියාගෙන වතුර බාල්දියකුත් අරගෙන තමයි එතුමා යන්නේ. මෙන්න අද මෞබිම පළවෙනි කාටුනය ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. පංකජ රුවින්දගේ සරදම අද කාටද? රනිල් ආවොත් ලංකාව ආසියාවෙම බලවත් රට කරනවා කියලා වජිර කියනවා. බලවත් රට බවට පත් වෙනවලු රනිල් ආවොත් වජිර කියන විදියට. හිටිය කාලවල ආසියාවේ කීයටද තිබුණේ? අපි නෙවෙයි අහන්නේ පංකජ රුවින්ද. ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ කාටුනයට යන්න සූදානම්. බන්දුල ගුණවර්ධන ඇමතුමා තමයි ඒ කාටුනෙත් ඉන්නේ. කළුකඩ මුදලාලිව දැක්කහම එතුමාගේ තියෙන විශාලත්වය දැක්කහම Taman කොහොම හරි එහෙම විශාල වෙනවා කියලා පුම්බ ගන්න හදනවා කියලා තමයි පෙන්වන්නේ. හුලන් ගහන්න හදනවා Tamanගේ ඇඟටම. අද දාසගේ කාටුනය ලංකාදීප පුවත්පතේ. ත්‍රිකුණාමල පැත්තේ ගිහින් ආපු ගම්මන්පිල ඇමතුමාගේ සුදු ඇඳුමේ මඩ ගෑවිලා කියලායි පේන්නේ. ඒක නිසා ඇඳුම් ඔක්කොම ගලවලා දෙනවා හොදන්න. මං හිතන්නේ කෙහෙලි ඇමතුමාට තමයි දෙන්නේ. තනියම හොදන්න බෑ කියලා ඇඳුම් ඔක්කොම ගලවලා දෙනවා. හැබැයි දැන් ඉන්නේ දිනමින පුවත්පතේ කාටුනට යන සූදානම්. එක්සත් ජාතික පක්ෂ නායකයා රටේ නායකයා වෙනවට දෙස් විදෙස් කුමන්ත්‍රණ තියෙනවා කියලා වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරනවා. කියලා විදේශ අය hina වෙනවා. වජිර අබේවර්ධන දැන් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා. එතුමාගේ ප්‍රකාශය තමයි ජාප නායකයා රටේ නායකයා වෙනවට දෙස් විදෙස් කුමන්ත්‍රණ තියෙනවා කියන එක. අංජනගේ කාටුනේ බලනවා දිනමින පුවත්පතේ. ඉම්රාන් ખાන් එනවලුනේ. ඉම්රාන් ખાන් එනවලු බං. එතකොට අපේ බැට්ස්මන්ලා ලෑස්තිද? ලෑස්තිද අපේ බැට්ස්මන්ලා? ඉම්රාන් ખાන් එනවා. අංජන ඉන්ද්‍රජිත්දි කියලා වැඩක් නැහැ කාටුනේ. පාස්කු කොමිසමේ වාර්තාව ගැන අධ්‍යයනය කරන්න පත් කළ කමිටුවට සමහරු කැමති නෑ බං. ඒකට කරන්න තියෙන්නේ ඒ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කරන තවත් කමිටුවක් පත් කරන එක. සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ එහෙම දෙයක්. උදේ විමලසිරි නිර්මාණාත්මක කාටුනයක් අපිට පේනවා. ඔහු නිර්මාණය කළ තිනවා මේ අනිත් ඒවා නිර්මාණාත්මක නෑ කියන එක නෙවෙයි.
මෙන්න බොලේ සර්පයෝ දෙන්නෙක් නයි දෙන්නෙක් එක නයෙක් ජපා නය අනිත් එක්කෙන චී නය හෝ ණය වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ නයි දෙන්නගෙන් එන ණය මොනතන් මේ මුර්ධජ ණය ඒ කියන්නේ ණයන්න නම් සිංහලයේ තියෙන එකම මුර්ධජ ණයෙන් පටන් ගන්න වචනේ ණයනේ. එතකොට මේ ණය ජපා ණය චී ණයට කොහොමද මේ දෙන්න මේ නයි දෙන්න අන්තිමට ලංකාව ගිල ගන්නයි හදන්නේ. උදේ විමලසිරි අපි වෙන පැත්තකට ගෙනිච්චා ජපා ණය සහ චී ණය පෙන්නලා. දවසේ පද 4 ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. බඩු අඩු වුණත් මිල අඩු කොට සහන දුනි එනමුත් හාල් මිල තවමත් සියය පණි. ගැහුවට ගැසට් ඵලයක් නැති අයුරු පෙනී ටියුෂන් මාස්ටර් වේවැල අතට ගනි. අද විදුර අබේනායකගේ දවසේ පද 4. ඩෝග්ස්ලත් කවි කියන වතාලෙට එහෙමයි ප්‍රියන්ති කියන්නේ. ප්‍රියන්ති පෙරේරාගේ ඩොග් ටෝක් තෝරගන්න අවසන් කරන්න. ගෑමින් කැත ගෑම අපහට මඩ ගෑම කීමින් කැත කීම බොරු බේගල් කීම වීමින් හොඳ වීම නොබියව පසුවීම දීමෙන් හොඳ දීම නිසි පිළිතුරු දීම කාටද? ජිනීවාවලට. දීමෙන් හොඳ දීම නිසි පිළිතුරු දීම. අපි ඒ නිසි පිළිතුර දෙනකම් බලාගෙන ඉන්නවා. බුද්ධික යන ගමන් කියාගෙන යන නිලූක දේශීය පිටියෙන් ලස්සන කවි කියනවා. පුළුවන්. බැරි වුණොත් බොරැල්ලේ කවි හරි කියන්න පුළුවන් නේ. නිලූක දේශීය පිටියෙන් සමුගන්නවා කියලා වාර්තා කර සිටනවා ජයකින් සමරයි කියලා බුද්ධික අපි යනවා කියලා කියද්දි ඕන්න නිලූකට අපි සුබ පැතුම්. අපි සූදානම් අද වැඩසටහන් සමුගන්න. නිලූකට මේ රට රනින් සරසපු නිලූකටත් අපි සුබ පතනවා. ඒ වගේම තමයි නිලූක වගේ තවත් දහස් ගණන් ක්‍රීඩකයන් බිහි වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා පත්‍රමේන්තුවෙන්. ගිහිල්ලෙන්නම් ඔබ හැමත සුවදායේ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මතක තියාගන්න ඕන පරිස්සම ගැන අවබෝධයෙන් අවධානයෙන් සිටින්න.